Hi everyone. දිනක් ලන්ඩන් නුවර සත්වෝද්‍යානයට තරුණයෙක් යනවා. Walking around the London Zoo, he sees an elephant tied with a small rope. The boy gets very upset. He looks for the mahout. Mahout කියලා කියන්නේ ඇත්ගොව්වට. අලි බලා ගන්න කෙනාට කියන්නේ mahout. He walks up to the mahout and asks, "Why is this elephant tied with a small rope?" The mahout answers, "When this elephant was very young, it had been tied with a small rope. Those days he tried to escape, but he couldn't. Even today he thinks he can't do it. So he doesn't even try now." මේ කතාවේ තරුණයාට ලොකු පණිවිඩයක් තිබ්බා. මොකක්ද ඔබ හිතන්නේ මේ පණිවිඩය? අපි ගොඩක් අය හිතනවා අපිට ඉස්සර කරන්න බැරි වෙච්ච දේවල්, අපි අසමත් වෙච්ච දේවල්, අපි යම් යම් දුර්වලතාවයන් පෙන්නපු දේවල් අදටත් අපිට බෑ කියලා. ඒක ලොකු මුලාවක්. අපි යුගයක සමහර ලාවට ගණිතයට, විද්‍යාවට, ඉංග්‍රීසි වලට දුර්වල වෙන්න පුළුවන්. යම් යම් හේතුන් නිසා එහෙම වෙන්න පුළුවන්. සමහර විට ඉංග්‍රීසි ගුරුවරයා නිසා වාට ඉංග්‍රීසි එපා වෙලා ඉන්න එපාම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම නැහැ. ඔබ නැවත වතාවක් උත්සාහ කළ බලන්න ඒක ඔබට කරන්න පුළුවන්ද කියලා. මේක තමයි තරුණයාට තිබ්බ ලොකු පණිවිඩය මේ කතාව ඇතුලේ. So with that we are going to start the today's video, and I have lined up for you, especially I'm talking to very new English learners. සමහර අය පොඩි දරුවෝ වෙන්න පුළුවන්. අපි සමහර ලාවට අපි අද කතා කරනවා ඉතාම වැදගත් වෙන ස්පෝකන් ඉංග්ලිෂ් වලට අත්‍යවශ්‍ය වෙන මූලික පාඩම. ඒකට පස්සේ ඔයගොල්ලන්ට නිතරම වමනා වෙන vocabulary list එකක් අපි කතා කරනවා. ඊට පස්සේ ගීතයක් තියෙනවා. ළමයින් වෙනුවෙන් ගීතයක් තියෙනවා. ඊට අමතරව අපේ පාඩමට අද ඇතුළත් කරලා තියෙනවා අපිට ජීවිත කාලයටම වැදගත් වෙන පාඩමක් numbers. මේ ටික තමයි අද වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Now we'll check the alphabet. Now අපි alphabet එක ගැන කතා කරද්දී alphabet එකේ අකුරු 26ම මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දෙනවා. අකුරු 26ම formation එක ඉතාම පැහැදිලිව දෙනවා. capital letter එක කොහොමද වෙන්නේ? simple letter එක කොහොමද වෙන්නේ? simple letter එක ලියන්න ආරම්භ කරන ස්ථානය arrows වලින් පෙන්නලා තියෙනවා කොහොමද මේක යන්නේ කියලා. මම තෝරගෙන තියෙනවා ගැටලු මතුවෙන බොහෝ දරුවෝ ප්‍රශ්න ඇති කරගන්න ලියන්න ගියාම ගැටලු මතුවෙන අකුරු කීපයක් මම බෝඩ් එකේ ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. ඔය තමයි ඉංග්‍රීසි වල අකුරු 26යි තියෙන්නේ. ස්වර ව්‍යංජන කියලා අකුරු වර්ග දෙකකට වෙන් කරලා තියෙනවා. ඒකත් එක හේතුවක් ඉංග්‍රීසි හරිම ලේසි කියන්නේ. ඔබ සිංහල අක්ෂර ගත්තොත් විශාල අක්ෂර සංඛ්‍යාවක් තියෙනවා. අක්ෂර වර්ග ගොඩක් තියෙනවා. මහා ප්‍රාණ, අල්ප ප්‍රාණ, සංයක, දන්තච, තාලුච. හැබැයි ඉංග්‍රීසි වල වර්ග දෙකයි. Simple, capital. So it's very easy. We'll see how some of these letters are formed. Let me check. I'm writing about I'm writing the simple letters because we very often write the lower case or the simple letter. අපි simple letter එකකට මම lower case කියලා කියන්නේ ඒ අකුරු බහුලවම නිසා මම ලියන විදිය ඔයගොල්ලන්ට පෙන්නනවා
මේ අකුරු ටික කැපිටල් අකුරත් ලියන විදිය ඔයගොල්ලෝ මම ස්ක්‍රීන් එකේ දෙනවා. අපි බලමු ඒ අකුරු ගොඩක් අය වරද්ද ගන්න. මම මෙතන ඇඳලා තියන්නේ ඔයාගේ පොතේ රූල මේක තමයි උඩින් තියෙන එක. මම මේ රූල අකුර ලියන්න පහසු වෙන්න දාගත්තු එකක්. මේක කඩ ඉරක් විදියට තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේක ඔබ මනක්කල්පිත ඉරක්. මේක ඇත්තටම තියෙන ඉරක් නෙමෙයි. මේක තමයි මේ රූලෙන් මධ්‍ය ලක්ෂය. නැත්නම් මැද ලකුණු ගන්න. මේකෙන් පහසු වෙනවා ඔයාලට අකුර හදාගන්න. අපි සිම්පල් ඒ අකුර ලියනකොට මැදට චුට්ටක් පල්ලෙන් ඔබ ස්ටාර්ට් කරන්න. කරලා උඩ පැත්තට යනවා. ගිහිල්ලා මෙහෙම ඇන්ටි ක්ලොක්වයිස් එන්නේ. ගිහිල්ලා ආරම්භ කරපු ස්ථානයට ඇවිල්ලා ආපහු පල්ලෙහාට යනවා කෙලින්. මේක සම්පූර්ණ වෘත්තයක් විදිහට තිබ්බොත් තමයි ගොඩක් ලස්සන. ඒ අකුර ඔමයි. ඒතර B අකුර හොඳට මතකයි. ඒ අකුර ආරම්භ කරේ මෙතනින් ඇන්ටි ක්ලොක්වයිස් තමයි. ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට නේ අනිත් පැත්තට තමයි ආවෙන්න පල්ලෙහාට එන්නේ. දැන් B අකුර හැබැයි ඔබ මේ රූල උඩින් ආරම්භ කරන්න. ආරම්භ කළා පල්ලෙහාට කෙලින්ම යනවා. පල්ලෙහාට ගිහිල්ලා ඒ ඉර දිගේම උඩට ගිහිල්ලා මේ පැත්තට යනවා බෝලයක්. ඊළඟ මෙතනින් ඉවරුනාට පස්සේ තමයි ඔබ පෑන ඉවතර ගන්න. එතකන් ඉවතර ගන්නෑ. D අකුර මේකෙම අනිත් පැත්තට. ඒකම අනිත් පැත්තට නිසා මම ඒක අරගත්තේ නෑ. E අකුර මෙන්න මේ හරියටම මේ බාගෙනුත් මැද පටන් ගන්න. පටන් ගන්න කෙලින්ම ඉස්සරහට ගිහිල්ලා මෙතන ෂාප් ටර්න් එකක්. එක්වරම හැරිලා මේ පැත්තට යනවා. ගිහිල්ලා මෙන්න මෙතන ගෑවිගෙන තමයි ඔබ පල්ලෙහාට එන්නේ. ඇවිල්ලා මෙතනින් ගමු. මෙතන කට ඇරිලා තියෙන්න බෑ. මෙතන වැහිලා තියෙනවා. ඊළඟට G අකුර ලියද්දී මේ බෝලේ රූප පල්ලෙහා දෙවෙනි අර්ධයේ තමයි බෝලේ තියෙන්න ඕන. බෝලේ මෙහෙම මේ දෙවෙනි අර්ධයේ බෝලේ තියෙන්නේ. ආරම්භක ස්ථානට ගියා. ඊළඟ රූලේ භාගයක් දක්වා මෙහෙම පල්ලෙහාට යනවා. මෙන්න මේ ගන්න වක්‍රය ඔබ ගොඩක් යමුරට මෙහෙම යන්නේ නැහැ. ඒම අපි ගන්නේ වැල් අකුරු ලියද්දි මෙහෙම ගිහිල්ලා මෙහෙම වැල් අකුරු ලියද්දි ඊළඟ අකුරට යන්න තමයි අපි එහෙම ගන්න. නමුත් වැල් අකුරු නොලියන නිසා ඔබ මෙතනින් මේක නවත්තනවා. ඊළඟට I අකුර මෙන්න මේ ස්ථානයෙන් පටන් ගන්න පල්ලෙහාට ගිහිල්ලා මේ මධ්‍ය ලක්ෂයේ චුට්ටක් උඩින් තිතක් තියන්න ඕනේ. ගොඩක් ළමයි මේකට බෝලයක් දානවා. මේක කරන්න හොඳ නැහැ. බෝලයක් නෙමෙයි එතනට එන්න ඕනේ අනිවාර්යෙන් තිතක්. K අකුර උඩින් පටන් ගන්නවා. උඩින් පටන් අරන් පල්ලෙහාට යනවා. මේ දක්වාම පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතනින් මේ පැත්තට යනවා. එතකොට මේ ඉරි දෙක ගැටෙන්නේ හරියටම මේ රේඛාවේ 4න් 1 කියන ස්ථානයේ. මෙන්න මේම සිම්පල් කියක්. ඊට පස්සේ අපි බලමු මම මෙතන මධ්‍ය ලක්ෂ්‍ය ලකුණු කරනවා. ඊළඟ රේඛාව මෙහෙම තිබ්බොත් P අකුරත් මැදින් පටන් ගන්න පල්ලෙහාට ගියා. ඊළඟ රූලේ භාගයක් දක්වා මේ P අකුර මෙන්න මොකක් විදියට එන්න ඕන. දෙවන අර්ධයේ තමයි මේ බෝලේ තියෙන්නේ. ඊළඟට ගොඩක් අය වරද්දන අකුරක් T අකුර. හොඳට බලන්න. මේකේ රේඛාව උස නැහැ. මධ්‍ය ලක්ෂයට වඩා චුට්ටයි උස. කෙලින් ඉරක් ගියා. මේ මධ්‍ය ලක්ෂය ළඟින් තමයි අපි කපන්නේ. මේ පැත්ත මෙන්න මේ ඉරය මේ පැත්තට නැමුවක් ප්‍රශ්නයක් නැහැ. එම නමන්න නැතුව තිබුණත් හරි. මේ දෙකම හරි. මෙහෙම නමන්නේ ඇත්තටම අපි ඊළඟ අකුරට යන්න. ඊළඟ W අකුර. W අකුර ගොඩක් අය වරද්දන අකුරක්. පල්ලෙහාට යනවා මෙහෙම. මෙන්න මේ මැද කොටසත් උඩටම එන්න ඕන. ඔය විදිහට. මේ මැද කොටසත් උඩට යන්න ඕන. මේ ලක්ෂ තුනම එක රේඛාවක තියෙනවා. W ලිව්වහම. ඊළඟට Y අකුර. Y අකුර මධ්‍ය ලක්ෂය ස්ථානයෙන් පටන් අරන් මේ ඊර ළඟට ගිහින් ආයෙ මෙතනින් පටන් අරන් ඊළඟ එකේ ඊළඟ රූලේ මැද දක්වා පල්ලෙහාට යනවා.
ඔබට මෙහෙම ගිහිල්ලා මේක මේ පැත්තට දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක වැරද්දක් නැහැ. මේක නැතුවත් හරි. ওই දෙකම හරි. ওই ටික තමයි දරුවෝ ගොඩාක්ම වරද්දන අකුරු ටික. ඊට අමතරව ඔබට සියලුම අකුරු ලියන විදිය ඊතල යොදා දක්වලා ස්ක්‍රීන් එකේ තියෙනවා. ඒක ඔබ හොඳින් ප්‍රැක්ටිස් කරන්න. තමන්ගේ දරුවාට කියලා දෙද්දි දෙමාපියන් ඉතාම පැහැදිලි වෙයි ඒක. අකුරු අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙකුට නම් දිනකට අකුරක් පොඩිම දරුවෙකුට අකුරක් ඇති නමුත් වැඩිහිටියන්ට මේක පැය භාගයෙන් මුළු අකුරු 26ම ඔබට කරන්න පුළුවන්. ඉතාම ලේසි. ඉතාම ලේසි පාඩමක්. මම හිතනවා අදම පටන් ගත්තොත් මේක ඉක්මනට ඉවර කරන්න පුළුවන්. Now we'll move to the spoken English part today. Now we'll see how this and that could be used to introduce to talk about the things around us. අපි this and that පාවිච්චි කළා. අපි අවට තියෙන දේවල් ගැන කතා කරන්න කොහොමද කියලා බලමු. මේක ඉතාම වැදගත් වෙන ඔයාට spoken English වලට අත්‍යවශ්‍යම වෙන මූලික පාඩමක්. මේක දන්නවනම් ඔයාට හොඳ ආරම්භයක් ගන්න පුළුවන් spoken English වලට. ඔයාලා ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න. ඇත්තටම වැදගත් වෙන මේ පාඩම. This and that. This that. මේ දෙක this වලින් අපි කියන්නේ මේ ළඟ තියෙන දේවල්. අපි ආසන්නයේ තියෙන දේවල්. that වලින් අපිට ඈතින් අපිට ටිකක් එපිටින් තියෙන දේවල් ගැන අපි කතා කරනවා. හැබැයි දෙකින්ම කතා කරන්නේ ඒක වචන. එකක් ගැන. එක්කෝ ගණන් කරන්න බැරි දේවල්. uncountable දේවල් ගැන. අපි මොනවද කියලා ඒ පාඩමේ ඉදිරියේදී බලමු. this වල මේ දෙකත් එක්කම අපි ඉස්සරහට පාවිච්චි කරන is. මොකද දෙන්නම ඒක වචන. ඊට පස්සේ අපි එකක් ගැන කතා කරන නිසා හෝ and පාවිච්චි කරන්න වෙනවා අපිට. සමහරවිට මේ දෙන්නම පාවිච්චි නොකරන අවස්ථාවක් තියෙනවා. ඒ මොකද කියලා අපි බලමු. ඊට පස්සේ අපි මේ පැත්තට අපිට අවශ්‍ය වෙන දේ මොකද්ද ළඟ ආසන්නයේ තියෙන දේ මොකද්ද කියලා අපි එහා පැත්තෙන් යොදමු. උදාහරණයක් බලමු. This is a pen. This is a computer. This is a chair. That is a tree. That is my car. That is my teacher. That is my mother. මේ විදිහට ඔයාට මේ ළඟ ආසන්නයේ තියෙන දේවල් හඳුන්ලා දෙන්න පුළුවන්. ඔයාට ආරම්භ කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔබ දැන් ඉන්නේ නිවසේ ඔයා ආවට තියෙන සියලුම දේවල් ටික ඔයා ඉංග්‍රීසි වලින් දැන් කියන්න බලන්න. ඔබ ශාලයට ගිහලා ශාලයේ තියෙන දේවල් කියනවා. ඊට පස්සේ ඔබගේ කාමරයේ තියෙන දේවල් ගැන කතා කරනවා. ඔබ වත්තට ගිහලා වත්තේ තියෙන දේවල් ගැන කතා කරනවා. කුස්සියට ගිහලා කුස්සියේ තියෙන දේවල් ගැන කතා කරනවා. ඔබ සෑහෙන ප්‍රමාණයක් වචන පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ඒ අතරේ එනවා මෙන්න මේකට කියන ඉංග්‍රීසි වචන දන්නේ නැහැ. දැන් මොකද ඔබ කරන්න ඕන? ඔබ කඩදාසියක් කරා මේ වචනේ මොකද්ද කියලා ලියන්න. උදාහරණයක් ඔබ කුස්සියේ දකින සුදුලුණු වලට කියන වචනේ ඔබ දන්නේ නැහැ. එනවා සුදුලුණු කියන එක ලියලා අපි ඒක මොකක්ද ඉංග්‍රීසි වචනේ කියලා අපි හොයාගන්න පුළුවන්. මේ විදිහට if you practice well this is quite easy for you. මම කීපයක් ඔබට උදාහරණ කීපයක් මම කියනවා. Then a chair, a table, a door, a window, a tree, a cup, sofa, bike, car, rug, shoe rack, a spoon can handle, plate, an egg. මේ an පාවිච්චි කරන්නේ අපි ඊළඟට එන වචනේ නාමපදය මුලම තියෙන්නේ vowel sound එකක්. vowel අකුරක්. vowel sound තමයි අපි වැඩිහිටියන් එක්ක කතා කරන්නේ. හැබැයි vowel letters කියලා කුඩා දරුවොත් එක කිව්වට කමන්නේ. A E I O U කියන අකුරු පහෙන් ආරම්භ වුණොත් යම් වචනයක් ආපහු මතක් කරගන්න ඒ අකුරු පහ A E I O U මේ පහෙන් ආරම්භ වුණොත් ඒක වචනයක්. දැන් උදාහරණයක් apples කිව්වොත් බෑ. apple කියන එක අපි කියන්නේ an apple. ඒ විදිහට යම් වචනයක් එහෙම ආරම්භ වුණොත් ඔබ an කියලා දානවා එකක් කියන්න. an egg එනිසා an orange, an elephant, an umbrella, an aeroplane, an ice cream. ඒ සමග ඔබ මේ
හෝ ඇන් පාවිච්චි කරන්නේ නැති අවස්ථාව තමයි uncountables noun. මෙතෙන්ට දාන පදය ගණන් කරන්න බැරි දේවල්. දැන් උදාහරණයක් හාල්, සීනි, පස්, මැටි, මඩ මේවා ඔබ ගණන් කරන්නේ නැති දේවල්. අපි මඩ 1යි මඩ 2යි කියන්නේ සීනි 1යි සීනි 2යි කියන්නේ. හැබැයි කිලෝ ගණන් කරන්න පුළුවන්. සීනි ගණන් කරන්න බෑ. මනි කියන එක ගොඩක් දෙනා හිතනවා මනි ගණන් කරන්න පුළුවන් කියලා. මනි ගණන් කරන්න බෑ. හැබැයි රුපියල් ගණන් කරන්න පුළුවන්. ඩොලර් ගණන් කරන්න පුළුවන්. yen ගණන් කරන්න පුළුවන්. ඩොයිච්මාර්ක් ගණන් කරන්න පුළුවන්. water, oil, flour, kerosene, gas. kerosene කියන්නේ භූමි තෙල්. petrol, mud, sugar, sand. මේවා uncountable නම්. මේවත් එක්ක අපි එහෙම නැත්නම් n කියන පදේ පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් අපි කියන්නේ දැන් මේ තියෙන වතුර කියලා කියන්නේ this is water. This is petrol. This is oil. This is gas. This is kerosene. හැබැයි අපි බෝතලයක් හෝ ලීටරයක් කියන අවශ්‍යතාවට අපි කියන එකක් නම් අපි පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් this is a liter of petrol. This is a kilo of sugar. එහෙම කියත හැකියි. ඊට අමතරව අපි පොදුවේ කියද්දී මේ තියෙන්නේ භූමි තෙල්, මේ තියෙන්නේ මඩ, මේ තියෙන්නේ වැලි කියලා, මේ තියෙන්නේ සල්ලි. අපි කියන්නේ this is money. ඊට පස්සේ අපි බලමු මේකේ අපි ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කාගෙන් හරි. ඒකට උත්තර දෙන්නේ කොහොමද? මේ තියෙන අහවල් දෙන්නේ නෙමෙයි කියලා කියන්නේ කොහොමද? මෙන්න මේ වගේ ටික අපි ඒත් එක්කම බලමු. දැන් මට දැනගන්න ඕන නම් මේ තියෙන්නේ ඔයාගේ පෑනද? අපි එතකොට අහන්නේ is this your pen? Is this your pen? Is that your house? Is that your mother? Is that your friend? Or is that your best friend? අපි මේ විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. is කියන එක මුලින් ලියලා ඊට පස්සේ this or that කියන එක අරන් ඊට පස්සේ අපිට අවශ්‍ය දේ කියනවා. ඒකට උත්තර දෙද්දී අපි ඔව් කියන්නේ yes this is. Yes that is. No that is not. No this is not. මේ විදිහට තමයි ඒක නැහැ කියන්නේ සහ ඔව් කියන උත්තර දෙන්නේ. එතකොට මම හිතනවා මේක හැමෝටම පැහැදිලි. එකම දේ තමයි ඔබ උදාහරණ සමග මේක ප්‍රැක්ටිස් කළ යුතුයි. දෙබස කියද්දී ඔයාට ඒ රෝල්ස් දෙකම කරන්න පුළුවන්. උත්තර දෙන එකයි ප්‍රශ්න අහන එකයි දෙකම ඔබ කරන්න ප්‍රැක්ටිස් වෙනකම් මම යෝජනා කරනවා. අඩුම තරමින් නිවසේ තියෙන දේවල් 20ක් එක්කවත් ඔබ ප්‍රැක්ටිස් කරන්න ඔටෝමැටික් ෆ්ලෝ එකෙන්. එතකොට තමයි ඔබට ඉංග්‍රීසි කතා කරන්නේ. ඒක හරිම ලේසි වැඩක් සහ ඔබට ඉතාම ප්‍රයෝජනවත් වෙයි මේක. අපි ඊළඟ එකට යමු. මේකෙම බහුවචන these and those. these කියන එක පාවිච්චි කරන්නේ ගොඩක් ගැන කතා කරන්නේ. හැබැයි මෙතන තියෙන ළඟ තියෙන. those කියන්නේ ගොඩක් හැබැයි චුට්ටක් ඈතින් තියෙන ඔබ්බෙන් තියෙන. මේකෙදි these බහුවචනේ those බහුවචනේ හැබැයි දෙකම සමග අපි පාවිච්චි කරන්නේ ඊට පස්සේ අගට දානවා අපිට අවශ්‍ය බහුවචන දෙක මොනවද කියලා. උදාහරණ these are shirts, those are trees, those are cars or buffaloes, cards, anything. ඕනෑම බහුවචන පදයක් මෙතන දාන්න පුළුවන්. ඔයාට පෙන්වන්න ඕන දේ. උදාහරණයක් මම මෙතන අරන් තියෙනවා මෙන්න මේ විදිහේ පද ටිකක් ඔයාට එදිනෙදා වමනා වෙන shirts, frocks කියන්නේ ගවුම්. ඒක සමහර විදේශීය රටවල් දාන dresses කියලා කියනවා. අපි dresses කියනවා ලංකාවේ ඇඳුම් වලට. නමුත් සමහර රටවල් වල dresses කියනවා ගවුම් වලට. leaves කියන්නේ කොළ ගස්වල කොළ. saucers පීරිසි, dishes දීසි, seeds බීජ වර්ග මේ දවස්වල ගොඩක් කතා කරනවා වගා කරන නිසා. fruits ගෙඩි වලටත් කියනවා පළතුරු වලටත් කියනවා. branches අතු, hotels shops, paddy fields කුඹුරු, trains yachts yacht yacht කියලා කියන්නේ රුවල් නැවට. yachts කියනවා රුවල් නැව වලට. stations කියන පදයක් ලංකාවේදී පොඩි
වෙනසක් තියෙන අපි ස්ටේෂන් කියන සාමාන්‍යයෙන් තනියම ස්ටේෂන් කිව්වොත් අපි අදහස් කරන්නේ මේ ට්‍රේන්ස් නවත්තන ස්ථානය. හැබැයි ඒක මුලට එන්න ඕනේ රේල්වේ ස්ටේෂන්. අපි කියනවා ෆිලිං ස්ටේෂන්. නොඑක් ස්ටේෂන් වර්ග තියෙනවා. ෆිලිං ස්ටේෂන්, රේල්වේ ස්ටේෂන්, බස් ස්ටේෂන්, ඒ වගේ ස්ටේෂන් වර්ග තියෙනවා. ඊළඟ ලැප්ටොප්ස්. ලැප්ටොප්ස් කියනවා ලැප්ටොප් කම්පියුටර්ස්, sisters, brothers, monks කියලා කියන්නේ බුද්ධ ආගමේ නම් ස්වාමීන් වහන්සේලා හාමුදුරුවෝ, doctors, pilots, engineers, මේ බහුවචන පද කීපයක් එදිනෙදා ඔබට උමනා වෙන ඒවා ඔබට තව බොහෝ දේවල් හිතලා ලියන්න පුළුවන්, තව පොත්පත් වලින් හොයාගන්න පුළුවන්. මේවත් එක්ක ප්‍රැක්ටිස් කරන එක තමයි හොඳම දේ මේ ගැන කතා කරද්දී. ඔබ මුලින් නිවසේ තියෙන දේවල් එක ඊට පස්සේ ඔබ නිතර නිතර යන තැන් වල දේවල් ගැන හිතලා ලයිස්ට්ුවක් හදාගෙන ඒත් එක්ක ප්‍රැක්ටිස් කරන්න කියලා මම ඔබ සැමට යෝජනා කරනවා. වැඩිහිටියෝ දරුවන් එක්ක මේක දරුවන්ට කියලා දීලා ඔවුන්ගෙන් මේ ප්‍රැක්ටිස් කිරීම ඔවුන්ගෙන් ලබා ගන්න විදිහට මම ඉල්ලනවා. මේකේ ප්‍රශ්නේ වෙන්නේ මෙහෙමයි. ප්‍රශ්නේ වෙද්දී කියන එක ඉස්සරහට ගන්නවා. අරන් ඊටු ටික හැමෝම දානවා. Are these your books? Are these your friends? Are those plants, flower plants? මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. ඕ කියද්දී yes they are කියන්නත් පුළුවන්, yes these are කියන්නත් පුළුවන්, yes those are කියන්නත් පුළුවන්. no නැහැ කියද්දී අපිට no they aren't කියන්නත් පුළුවන්. එතන they කියන්නේ ඒවා කියන අදහස. ඊට අමතරව වාට කියන්න පුළුවන් සාමාන්‍ය විදිහට no those aren't, no these aren't කියලා. එතකොට මේකේ උපරිම ප්‍රයෝජනය ගන්න ඔබ ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි ගේ යෝජනාව. Now we'll move to the next one. Items in the kitchen. Garlic. Garlic කියන්නේ සුදු ලුණු වලට. Onion ලුණු. red onion කියුත් රතු ලුණු. big onion බී ලුණු එහෙම නැත්නම් ලොකු ලුණු. coriander කියන්නේ කොත්තමල්ලි. cinnamon කුරුදු. pepper ගම්මිරිස්. salt හැමෝම දන්නවා ලුණු. chili powder කියන්නේ මිරිස් කුඩු වලට. powder කියලා එන බොහෝ විට අපිට powder කියලා දැම්මොත් ඒ කුඩු. curry powder කියන්නේ තුන පහ වලට. අපි ව්‍යංජන රස කරන්න දාන powder එක. curry leaves කියන්නේ කරපිංච රම්පේ වගේ රසකාරක විදිහට පාවිච්චි කරන කොළ. මේ ටිකම අපිට uncountable nouns විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහෝ විට කියන්නේ this is garlic, this is onion, this is coriander, this is cinnamon, this is pepper. ඒ විදිහට. ඊට පස්සේ අපි බලමු ඒ වගේම clove කියන්නේ කරාඹු නැටි. මේක countable විදිහට තමයි ගන්නෙ. අපි කියන්නේ this is a clove, these are cloves. saucer පීරිසිය, plate පිඟාන, jug ජෝගුව, mug ඒක දන්නවා mug එක, spoon හැන්ද, table spoon තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා teaspoon. sieve කියලා කියන්නේ පෙනේර. මේකෙදී අපි නරක දේවල් ටික ඉතුරු කරගෙන හොඳ දේවල් ටික යටට හලා ගන්නවා, වෙන් කර ගන්නවා. බොහෝ විට පිටි හලන්නේ මේ sieve එක පාවිච්චි කරලා. winnowing fan කියන්නේ කුල්ල. මේකෙදී අපි නරක ටික ඉවත් කරගෙන හොඳ ටික කුල්ලේ ඉතුරු කර ගන්නවා. මේක නම් බොහෝ විට අද කුස්සිය වල දකින්න හම්බෙන්නේ නැහැ. grinding stone කියන්නේ මිරිස් කල. kitchen mat කියන එක වට්ටිය. බොහෝ විට මේක දක්නට ලැබුණේ පැරණි කුස්සිවල. mortar and pestle. mortar කියන්නේ වංගෙඩිය, pestle කියන්නේ මෝල් ගස. එකෙන් තමයි කුඩු කරගන්න ඒවා, පොඩි කරගන්න, smash කරන ඒවා කරන්නේ pestle එකෙන්. Then we'll have a look at the places at home
We have the living room. Living room කියන්නේ සාලේ ගොඩක් විට කට්ටිය වාඩි වෙලා බොහෝ විට රූපවාහිනී එහෙම නරඹන්නේ මේ ස්ථානේ. හැබැයි වෙනත් නිවෙස් තියෙන්න පුළුවන් TV room කියලා වෙනම තියෙන. Then we have the bedroom. Ekit bedroom, normal bedroom, there can be a master bedroom. It's a little bit bigger than the normal bedroom. Then we have corridor. Corridor එක හැමෝම දන්නවා තීරයක් වගේ කොටසක් ගේ ඇතුලේ විවිධ කොටස් සම්බන්ධ කරන. Veranda එකත් බොහෝ විට එළියට වෙන්න තමයි අපිට දකින්න පුළුවන්. Porch එකත් එළියේ තියෙන කොටසක් නිවසේ. Bathroom දන්නවා හැමෝම. Backyard ගේ පිටිපස්සේ තියෙන මිදුල වගේ වෙන්නත් පුළුවන්. සමහර වගා කටයුතු කරලා තියෙන කොටස backyard. Compound මිදුල. Gate හැමෝම දන්නවා ගේට්ටුව. Garden එක දන්නවා වත්ත. Garage is the place where you park your vehicle. Storeroom is the place where you store your stuff at home. Yeah. So these things, with these things you can practice. මේ පද ටික ඔබට එදිනෙදා වැදගත් වෙයි ඉංග්‍රීසි වලදී. ඊළඟට අපි බලමු numbers. මේක ඉතාම වැදගත්. අපි ජීවිතේ අපිට අපි සමහරට පාසල් යන පටන් ගත්ත දවසේ ඉඳලා අපි මරණ තාක්කල් අපිට numbers එක වැඩ කරන්න වෙනවා. ඔබ numbers පාවිච්චි නොකරන දිනක් මං හිතන්නේ ඔබට හිතා ගන්න අමාරු වෙයි. මම හිතන්නේ ඒකයි පාසල් යන දරුවන්ට ගණිත විෂය අනිවාර්ය විෂයක් වෙලා තියෙන්නේ. ඔබ යම් යම් විභාගවලදී ගණිතය අසමත් නම් ඒ විභාගයේම අසමත් ලෙස සලකනවා. ඒ තරම් ගණිතය වැදගත් වෙන අපේ ජීවිතේ. ඒ නිසා ඉංග්‍රීසියෙන් අපි වැඩ කරද්දී මේ ගණිතමය සරල දේවල් අපි ඉංග්‍රීසියෙන් දැනගෙන ඉන්න වෙනවා. අපි එදිනෙදා කටයුතු කරන්න මේක ඉතාමත් වැදගත් වෙයි. එනිසා බලමු මුලින්ම cardinal numbers කියනවා. cardinal ordinal කියන numbers වර්ග දෙකක්. cardinal numbers කියලා කියන්නේ පූර්ව සංඛ්‍යා ටික බිංදුව එක ඔය විදිහට ගත්තොත් ඒවා cardinal numbers 0 1 2 3 ඔය විදිහට 9 දක්වා යනවා. ඊට පස්සේ 10 11 12 ඊළඟට 13 ඉඳලා 19 දක්වා හරිම වැදගත්. ඒකේ pronunciation උත් වැදගත්. 13 14 15 16 17 18 19 මේ හැම අංකයකම teen කියලා තියෙන නිසා මේවට අපි කියනවා teen numbers කියලා. මේ වයසේ ඉන්න කෙනෙකුට අපි කියනවා teenager කියලා. teenager කියන්නේ මේ 13ත් 19ත් අතර වයසේ ඉන්න යම් කෙනෙක්. ඊට පස්සේ 19 වලට පස්සේ අපිට එනවා 20 ඉඳලා අර විදිහටම ඔයාලට එන්න පුළුවන් 21 22 23 ඒ විදිහට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 30 40 50 60 කියලා 100 දක්වා අපිට යන්න පුළුවන්. එතකොට ඊළඟට ඔයාලට 100 100 200 300 400 ඔය විදිහට කියලා 1000 එනවා. 1000 කියන්නේ 1000. ඊළඟට 1000 වලට පස්සේ හරිම ලේසි. 2000 3000 4000 ඔහම ගිහලා 10000 හම්බ වෙනවා. 10000 වලට පස්සේ දැන් අපි ඉගෙනගත්තු numbers තමයි මෙතන දාන්න තියෙන්නේ. 10000 ඉඳලා ඊට පස්සේ තියෙන ඔක්කොම numbers ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට හම්බෙන්නේ 100000 තමයි ලක්ෂය කියන්නේ. එතන 100000 ඊට පස්සේ ඔයාලට 100000 ඉඳලා ගණන් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ 1 million ඔයාලට හම්බෙනවා. 1 million කියන්නේ මේ විදිහේ ඒවා 10ක්. ඒක තමයි 1 million. මේ numbers ටික දැනගත්තම හොතරම ඇති. ඊළඟට ඒ අතර තියෙන ඕනම අංකයක් දැන් ඔබට කියන්න පුළුවන්. මම දැන් උදාහරණයකට අපි ගමු 500 ඉඳලා 510ට කියලා. 500 501 502 503 ඔය විදිහට ඉස්සරහට ගණන් කරලා යන්න පුළුවන්. ඔය අපි කතා කරපු අංක ටික ඉගෙන ගත්තොත් ඔබට ඕනම මිලියනයේ දක්වා ඕන අංකයක් ඉගෙන ගන්න පුළුවන්. ඊට එහාට ඔබට තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඊළඟ බලන්න ordinal numbers. ordinal numbers කියන්නේ අපි කතා කරන පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ඒක දින ගැන කතා කරද්දී අද 27 වෙනිදා
28 වෙනිදා 30 වෙනිදා ওই විදිහට කතා කරන්න අපිට අවශ්‍ය වෙන්නේ ordinal numbers. First, second, third, fourth, fifth. ওই විදිහට අපි කතා කරන්නේ ordinal numbers. එතකොට ඒ අංක යම් ප්‍රමාණයකට ඔබට අවශ්‍යයි. ඒ නිසා ඔබ කඩදාසියක් කරන් මේ ටික ලියලා හයියෙන් ප්‍රැක්ටිස් කරන්න ගෙදරින්. ඊට පස්සේ අපි බලමු දශම සංඛ්‍යා. අපිට සමහරවිට අපි 0.25 මෙහෙම අපිට අවශ්‍ය වෙනවා කියන්නේ. අපි ඒක කතා කරන්නේ 0.25 ඊළඟට 1.75 10.5 ඔය විදිහට point කියලා කිව්වොත් දශම සංඛ්‍යාවක් ගැන කියන්නේ. ඊළඟට භාග සංඛ්‍යා අපිට ඕන වෙනවා. භාග සංඛ්‍යා. දැන් අපි ගත්තොත් එහෙම 1 මෙහෙම. මේක දෙකෙන් එකනේ භාගයයි කියන එකනේ. ඒතකොට මේක අපි කියන්නේ a half කියලා. A half. 1 second කියන්නත් පුළුවන්. 1 second. දැන් අපි ගත්තොත් අපි ප්‍රසිද්ධ භාගයක් ගමුකෝ. 3න් 2. 3න් 2 කියන එක හරිම නිවුස් වලදී නිතරම ඇහෙන එක. මෙතනදී අපි කතා කරන්නේ මේක තමයි කාඩිනල් නම්බර් එකක් විදිහට කියන්නේ 2 2/3 1 second 5න් 2යි නම් අපි දැන් 5න් 3යි කියනවා 5න් 3යි නම් ඔබ කියන්නේ කොහොමද 3/5 එහෙනම් 8න් 1යි නම් 1/8 ඔය විදිහට ඔබ භාග සංඛ්‍යාත් ගැන කතා කරන්නත් ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ අපිට තව ඕනම වෙන වචන ටිකක් තමයි add කියන එක. ඔබට ස්ක්‍රීන් එකේ දකින්න පුළුවන් වෙයි add කියන්නේ එකතු කරනවා කියන එක, plus කියන්නේ එකතු කිරීම, minus කියන්නේ අඩු කරනවා කියන එක, subtract අඩු කරනවා, multiply කියන්නේ වැඩි කරනවා, into ඒත් වැඩි කිරීම, into බොහෝ විට අපි කියන්නේ 10 into 5 අනේ වගේ. by කියලා කියන අපි විශේෂයෙන් මිනුම් වලදී අපි by පාවිච්චි කරන 2/2 10/12 ඒ විදිහට divided by බෙදනවා කියන්නේ මෙන්න මේ පද ටික වාට වැදගත් වෙයි ගණිතයේදී. අපි ඊළඟ එකට යමු. අපි දැන් බලමු අද ඔබ සඳහා මම අරන් තියෙන ගීතය. මේක පොඩි ළමයි වෙනුවෙන් ගත්තේ All MacDonald කියන ගීතය. All MacDonald had a farm. මේ ගීතය අහුම්කන් දීලා මේ ගීතේ බලලා ඔබ කරන්න ඕනේ මේකේ මම ලැයිස්තුගත කරලා තියෙන සත්තු සහ ඒ කිනක සතාගේ ශබ්දය මැච් කරන්න. තම ලේසි ක්‍රියාකාරකම සත්තු ලැයිස්තු තියෙනවා. ඊට අමතරව ශබ්ද ලැයිස්තුව අහුම්කන් දීලා ලියන්න ඕනේ. ඒ ශබ්ද ටිකත් මම දීලා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම ඔබට මම ඊළඟ ස්ක්‍රීන් එකේ දානවා එදා අපි අන්තිම වීඩියෝ එකේ මම දුන්න ගීත පහට දුන්න හිස්තැන් වලට අදාළ පිළිතුරු ටික. ඒකත් මම හිතනවා ඔබට උදව් වෙයි මේ ඔබ දාපු වචන ටික චෙක් කරගන්න පුළුවන් මේකත් එක්ක. So with that we are going to end the video today, but before that let me invite you to subscribe the channel and then get notifications as and when a new video is uploaded. Thank you everybody and happy learning. Have a nice day. Bye bye. Old MacDonald had a farm. Old MacDonald had a farm, E-I-E-I-O. And on his farm he had some chicks, E-I-E-I-O. With a chick here and a chick there, here a chick, there a chick, everywhere a chick. Old MacDonald had a farm, E-I-E-I-O. A cow. Old MacDonald had a farm, E-I-E-I-O. And on his farm he had a cow, E-I-E-I-O. With a moo-moo here and a moo-moo there, here moo, there moo, everywhere moo-moo. Old MacDonald had a farm, E-I-E-I-O.
Old MacDonald had a farm, E-I-E-I-O. And on his farm he had a pig, E-I-E-I-O. With an oink oink here and an oink oink there, here an oink, there an oink, everywhere an oink oink. Old MacDonald had a farm, E-I-E-I-O. Geese. Old MacDonald had a farm, E-I-E-I-O. And on this farm he had some geese, E-I-E-I-O. With a honk honk here and a honk honk there, here a honk, there a honk, everywhere a honk honk. Old MacDonald had a farm, E-I-E-I-O. A horse. Old MacDonald had a farm, E-I-E-I-O. And on his farm he had a horse, E-I-E-I-O. With a neigh neigh here and a neigh neigh there, here a neigh, there a neigh, everywhere a neigh neigh. Old MacDonald had a farm, E-I-E-I-O. A mule. Old MacDonald had a farm, E-I-E-I-O. And on his farm he had a mule, E-I-E-I-O. With a hee-haw here and a hee-haw there, here a hee, there a hee, everywhere a hee-haw. Old MacDonald had a farm, E-I-E-I-O. A duck. Old MacDonald had a farm, E-I-E-I-O. And on his farm he had a duck, E-I-E-I-O. With a quack quack here and a quack quack there, here a quack, there a quack, everywhere a quack quack. Old MacDonald had a